මෙහෙම පොඩි සටහනක් ක්ලියර් මෙහෙම කෝණයේ යම් නිශ්චිත පරාසයක් තුළ දල සටහනක් ඇඳීමේදී පහත දැක්වෙන පියවරයන් අනුපිළිවෙලින් සිදු කිරීම වැදගත් වේ. දැන් අපි සයිනේ හැසිරීම ගැන කලින් කතා කරා. ඒතර අපිට සයින්ගේ හැසිරීම ගැන යම් අදහසක් තියෙනවා. අපි ඊට පස්සේ අද කොස්ගේ හැසිරීම ගැන කතා කරනවා. ඊට කලින් අපි තේරුම් ගමු යම්කිසි පරාසයක් තුල කොහොමද නිශ්චිත හැඩයක් අපි අඳගන්නේ කියලා ප්‍රස්තාරයක්. යම් පරාසයක් තුල. ඒතර ඒකෙදි යම් නිශ්චිත පියවර ටිකක් අපි යනවා. ඒතර වැඩේ බොහොම ලේසි. යම්කිසි නිශ්චිත පියවර ටිකක් යනවා. ඒතර ඕනෙම ගානක් දුන්නම ඔයා ගාන කොයි වගේ හැඩයකට දුන්නත් ඔයා මම මේ කියන පියවර ටිකේ යන්න. ගාන දෙන හැඩය ගැන හිතන්න යන්න ඕනේ නැහැ. මම කියනවා මෙන්න මේ පියවර ටික කියලා ඔයා ඒ පියවර ටික යන්න. ඒතර ඔයාට අනිවාර්යයෙන් අවසාන උත්තරයට පැහැදිලිව යන්න හැකියාව තියෙනවා. අවසාන උත්තරයට කියන්නේ අත්‍තරම නිවැරදි සටහනට. මෙහෙමයි කරන්න. ඔන්න හොඳට පැහැදිලිව මේක තේරුම් ගන්න. පළවෙනි මේක තමයි ප්‍රස්ථාරයේ අදින ශ්‍රිතයේ ප්‍රස්ථාරයට අදාළ ශ්‍රිතයේ උපරිම අගයයි අවම අගයයි හොයාගන්න ඕනේ. උපරිම අවම අගයන් ලබා ගන්න. ඒක තමයි පළවෙනි වැඩි. දැනට අපි ඕක සයින් ගෙන් කරන හැටි දන්නවා. ඊළඟට අපි පසුව කොස් ගැනත් කතා කරනවා. දැනට අපි දන්නවා සයින් තියෙන කෙනෙක් දුන්නොත් ඒ සයින් තියෙන කෙනාගේ උපරිම අගය සහ අවම අගය කොහොමද ගන්නෙ කියලා. ඒක අපි දන්නවා. ඒතර ඒක තමයි පළවෙනි වැඩි. මුලින්ම අපි කරන්න ඕනේ වැඩි. මුලින්ම අපි කරන්න ඕනේ සයින් අගයයි කොස් අගයයි. එහෙම නැත්නම් මොන ප්‍රකාශ සයින් අගයක් එහෙම නැත්නම් කොස් අගයක් කියන ප්‍රකාශනයක් අපිට දෙනවා. ඒ ප්‍රකාශනේ උපරිම අගය අවම අගය තමයි මුලින්ම අපි හොයාගන්න ඕනේ. ඒක තමයි පළවෙනි වැඩි. පළවෙනි කාර්යය ඒක. මෙන්න දෙවෙනි එක. මේකත් අපි දැන් කලින් කරන් වල කරා. උපරිම අවම ලැබෙන මෙතන තමයි වැදගත් දේ. උපරිම අවම ලැබෙන අනුයාත කෝණ දෙක ලබා ගන්න ඕනේ. අනුයාත කෝණ යුගලයක් ලබා ගන්න. ප්‍රස්ථාරයට අදාළ උපරිම අවම අගයන් ලබා ගන්නවා. උපරිම අවම අගයන් ලැබෙන අනුයාත කෝණ යුගලයක් ලබා ගන්න. එතකොට අපිට ප්‍රස්ථාරයට දල සටහනක් ගහන්න පුළුවන්. කොහොමද හැරෙන්නේ? ඊළඟ කාරණේ බලන්න ඕනේ. දී ඇති පරාසය තුළ පවතින උපරිම හා අවම ලක්ෂයන් හඳුනා ගන්න ඕනේ. ඒක අපි අර අවසානයේදී කතා කරපු ගානේ තියෙනවා. අර දීලා තියෙන කොටසට අදාළව දීලා තියෙන කොටසට අදාළව හඳුනා ගන්න පුළුවන් තව උපරිම අවම අගය. ඊළඟ මෙන්න මේක වැදගත්. x සමානයි බිඳුව යෙදීමෙන්
y අක්ෂයේ ඡේදනය වෙන තැන හොයන්න ඕනේ. y අක්ෂයේ ඡේදනය වන ලක්ෂ්‍ය හොයන්න ඕනේ. උත්තර කෙනෙක් අහන්න පුළුවන් සර් ඒතර x අක්ෂය කැපෙන තැන හොයන්න ඕනේ නෑ. බොහොම කලාතුරකින් ගානක x අක්ෂය කැපෙන තැන් අහනවා. ඒ අරුණම සාමාන්‍යයෙන් පොදුවේ ගත්තාම ගැටළු වල y අක්ෂය කැපෙන තැන තමයි ඕනේ වෙන්නේ. x අක්ෂය කැපෙන තැන ඒ තරම් වැදගත් වෙන්නේ නෑ. ඒක අවශ්‍ය නෑ හොයන්න. y අක්ෂය කැපෙන තැන තමයි ඕනේ වෙන්නේ. ඊළඟට මෙන්න මේක දැන් වැදගත්. දී ඇති x ගේ පරාසය නැත්නම් දී ඇති කෝණයේ පරාසය දී ඇති කෝණයේ පරාසයේ අන්ත ලක්ෂ දෙකේදී අන්ත ලක්ෂ වලදී ප්‍රස්ථාරයේ අගේ බලා ගන්න ඕනේ. ප්‍රස්ථාරය කියන්නේ y. ප්‍රස්ථාරයේ අගේ ලබා ගන්න. පැහැදිලිද? ප්‍රස්ථාරයේ අගේ ලබා ගන්න. x සමානයි බිඳුව. මෙන්න මේ පියවර පහට ගියාම ප්‍රස්ථාරයට අපිට කොහොම සැහැල්ලුවෙන් ලස්සනට දල සටහනක් නැත්නම් සැකිල්ලක් අඳින්න පුළුවන්. මේ පියවර පහ තමයි අපි යන්න ඕනේ. හරි. එහෙනම් අපි සටහන් කරගමු ওই පියවර පහ ඉස්සෙල්ලා. මේ පියවර පහ සටහන් කරගමු. අපි මේකට සරල තැනකින් යමු. පොඩිම ප්‍රශ්නයකින් බලමු මෙන්න මෙහෙම. ලියන්න උදාහරණයක් විදියට මේ උදාහරණය ලියන්න. ප්‍රශ්න ලියා ගන්න කලබල වෙන්න එපා. ප්‍රශ්න ඉස්සෙල්ලා ලියා ගන්න. වෙන මොකුත් කරන්න යන්න එපා. ඔන්න පැහැදිලිව දැන් අහගන්න වැඩ පිළිවෙල යන හැටි ඈ. ඔන්න පැහැදිලිව අහගන්න. මේකට අපි ප්‍රකාශනයි. ඔන්න හොඳට පැහැදිලිව අහගන්න වැඩි. මේ sin පදේ ගැන අපි දන්නවා. sin පදේ ඉන්නේ ධන 1යි ඍණ 1යි අතර. sin පදේ ඉන්නේ ධන 1යි ඍණ 1යි අතර. වැඩි කරනවා 4යි. ඔන්න 4ෙන් වැඩි කරනවා. එකතු කරනවා 3ක්. ඔයාලට පේනවද y තියෙන්නේ 7යි ඍණ 1යි අතරයි කියලා ලැබෙනවා. y තියෙන්නේ 7යි ඍණ 1යි අතර. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරය ඇදෙන විදිය දැන් Tamanට මනෝමයෙන් දැනෙන්න ඕන, ඔළුවට දැනෙන්න ඕන. මෙන්න මෙහෙම තමයි ප්‍රස්ථාරය යන්නේ කියලා දැනෙන්න ඕන. ඍණ 1 පල්ලෙහා තියෙනවා, ධන 7 උඩ තියෙනවා. ඒක ඍණ 7යි ධන 1යි ඍණ 1යි ධන 7යි අතර මේක වක්‍ර වෙවි යනවා. එතනින් පිට කොහෙවත් පනින්නේ නැහැ. මේ බලන්න. දැන් මට ඕනේ ඍණ 1 සහ 7 වෙන අනුයාත අවස්ථා දෙකක් ගන්න.
y ඍණ 1 වෙනවා නම් y ඍණ 1 වෙනවා නම් මේ බලන්න 3 ධන 4යි sin 2යි x වෙන 5 බෙදීම 6 ඍණ 1 වෙනවා. මේක එහා පැත්තට ගියාම ඍණ 4යි 4ෙන් බෙදුවම මේ පදය මේක එහාට දැම්ම ඍණ 4යි මේක එහාට දැම්ම ඍණ 4යි 4ෙන් බෙදුවා ඍණ 1. sin ඍණ 1 වෙනවා කියන්නේ මෙයා ඍණ 90යි. මෙයා එහා පැත්තට ගියාම 30ක් යනවා ඍණ 90 ගාවට ඍණ 60යි. ඍණ 60 දෙකෙන් බෙදුනම ඍණ 30යි. ඍණ 30යි. ඊළඟට අපිට එනවා y සමානයි 7. y 7 වුණොත් 3 ධන 4යි sin 2යි x වෙන 5 බෙදීම 6 7යි අඩු කරනවා 3ක් 4යි 4ෙන් බෙදනවා 1යි 4ෙන් බෙදනවා 1යි sin එකක් එක වෙනවා කියන්නේ කෝණය 90යි. මෙතන හිතලා ලියනවා 90 ගාවට 30ක් යනවා 120යි දෙකෙන් බෙදුවම 60යි. දැන් මේ ටික හොයලා ඉවරුනහම මෙන්න මේ ටික හොයලා ඉවරුනහම දල සටහනක් අඳිනවා. ඔන්න අහගන්න. මේ ටික හොයලා ඉවරුනහම දල සටහන අඳින්න. අහගෙන ඉන්න. හැබැයි සැකිල්ලක් පටන් ගන්න බලන්න. මෙන්න ඍණ 1. මේ දැන් ඔයගොල්ලෝ මම මේ කරන වැඩේ ඊට පස්සේ චිත්‍ර පොතේ ලියනවා වගේ ලියන්න එපා. මම මේ ගිය පියවර ටිකේම ඔයගොල්ලෝ යන්න. මෙන්න 4. මෙන්න 7 මෙන්න 2. ඔන්න බලන්න මේ ක්‍රමාංකණය කරගන්නවා 30 ඇවිල්ලා තියෙනවා 30 කෑලි 6යි මේ පැත්ත මේ පැත්තට 30 කෑලි 6යි 30 කෑලි 6යි දෙපැත්තටම 30 කෑලි 6යි හරිද පැහැදිලිද ඔන්න 30 කෑලි 6ක් අහගන්න ඊට පස්සේ බලන්න මේ බලන්න ඍණ 30ේදී ඍණ 30ේදී ඍණ 1 ඒ කියන්නේ මෙතන එහෙනම් මෙතන ප්‍රස්ථාරය තියෙනවා ධන 60ේදී 7යි එහෙනම් මෙතන ප්‍රස්ථාරය තියෙනවා හරි ඔන්න ඊළඟ පියවර තමයි හොඳට තේරුම් ගන්න ඔන්න බලන්න මම ඊළඟට කරන පියවර තමයි ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න ඕනේ මේ බලන්න 1යි 2යි 3යි 30 කොටස් 3ක් ගිහිල්ලා තියෙනවා 30 කොටස් 3ක් ගියාම උපරිමයකට ගිහිල්ලා එහෙනම් ආයෙ 30 කොටස් 3ක් ආවම අවමයකට එනවා මේ පැත්තෙන් ආයෙ 30 කොටස් 1යි 2යි 3ක් ගියාම මෙයා උපරිමයට යනවා මේවා වෘත්ත ශ්‍රිත අනිවාර්යෙන් මේ අපි කියන විදිහට මාරු වෙවි එකම සමාන ප්‍රමාණ වලින් මාරු වෙවි ඔන්න ප්‍රස්ථාර ඇදීමේදී ප්‍රස්ථාරයට අවශ්‍ය අත්‍යවශ්‍ය දේවල් ටික තමයි උගුර ගන්න. අඟහරුවාදරය හිටියේ කවුද? අඟහරුවාදරය ඇඳනේ අපි අමුතු හැටි වර්ගජ ප්‍රකාශනයක ප්‍රස්ථාරයක් ඇඳ නේද මතකද? වර්ගජ x වර්ගයේ 4x වර්ග ධන 4ට 2 ස්ථාන 1 කියලා එකනේ අමුතු හැටි එක. උපරිමගේ ආමගේ දැන් පේනවනේ මෙතන ඉඳලා මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට ගිහලා මෙහෙම යන්න ඕනේ. පේනවනේ? ප්‍රස්ථාරය අඳින්න පුළුවන් නේද? ඔව්. පැහැදිලිද? දැන් ওই පියවර ටික හිමින් සැරේ කලබලයක් නැහැ. හිමින් සැරේ ලියන්න පටන් ගන්න. තමන් නැවත මුල ඉඳලා පියවර ටික හරියට අවබෝධ කරලා ගන්න. අනේ නිකන් චිත්‍රයක් අඳ ගන්න එපා. තේරෙන්නේ නැති වුණොත් වැඩක් නැහැ මේක. ඔය මම උගන්වන්නේ ඕනෙම හැඩයක ප්‍රකාශනයක් ඕනෙම හැඩයක සයින් ප්‍රකාශනයක් ප්‍රස්ථාරය අඳින්න පුළුවන් වෙන්න උගන්වන්නේ. ඉස්කෝලේ එහෙම උගන්වන්නේ sin x මෙන්න දෙක දන්න sin x දෙකක් උස්සන්න තුනක් පාත් කරන්න එච්චරයි. මේ අපි කතා කරන්නේ ඕනෙම එකකට ගැලපෙන ක්‍රමය. එක සමාන පරිමාණයක් 30 කෑල්ලේ අඩුම කෑල්ල 30 කෑල්ල උනහම ඇති. ඒතර අපි ඍණ 30 දී ඍණ 1ක් එන බව ගත්තා. ධන 60 දී ධන 7ක් එන බව ගත්තා. මේ පරතරයේ කොටස් 3ක් එහෙනම් ආයෙ කොටස් 3කින් පල්ලෙහා බහිනවා. ආයෙ කොටස් 3කින් ඉහළ යනවා.
මෙන්න මම ඔය ටික යා කරනවා මේ බලන්න මෙතන උපරිමයක් මෙතන උපරිමයක් මෙතන අවමයක් මේ දෙක යා කරනවා මෙතන අවම මේ පැත්ත මෙතන යා කරද්දී පොඩි හිතට සැකයක් එනවා මොකක්ද දෙන සැකේ කොහෙන් කැපේද ධන පැත්තෙන්ද ඍණ පැත්තෙන්ද මේ සැකේ निराකරණය කරගෙන ගියා නම් හරි මෙහෙමයි සැකේ निराකරණය කරන්නේ අන්න ඒකට අපිට අපේ අර පියවරක් ඕනේ මොකද්ද පියවර y අක්ෂය කැපෙන තැන කියන පියවර ඕනේ x සමානයි බිඳුව විට y අගේ 3.4යි sin මෙතන බිඳුව මේ ඍණ ලකුණ ඉස්සරහට එනවා sin 30 sin 30 භාගයයි උත්තරේ 1යි එහෙනම් මේක කැපෙන්න ඕනේ එකෙන් ඒ කියන්නේ මේක මේකට යා වෙනකොට එකෙන් කැපෙන්නේ උඩ පැත්තෙන් කැපෙන්නේ ධන පැත්ත ධන එකෙන් කැපෙන්නේ පැහැදිලිද ඔයගොල්ලෝ ප්‍රස්තාරය කොටස් ටික සම්පූර්ණ කරගන්න දැන් දැන් මුතු කැට වගේ ලස්සන ප්‍රස්තාරයක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ මූලික අත්‍යවශ්‍ය දේවල් ටික ඔක්කොම හරියට සලකුණු වෙච්ච එක. හරිනේ. ඔන්න ඊළඟ පියවර. ඊළඟ පියවර තමයි මම කිව්වේ අන්ත ලක්ෂ දෙක. ඊළඟ පියවර තමයි මම කිව්වේ අන්ත ලක්ෂ දෙක. කෙරවල වල් දෙක. කොහෙන්ද මේක අවසන් වෙන්න ඕන? මෙන්න එක. x සමානයි 5. x 5 වුණා 3.4යි sin. මෙතන ඉන්නේ 2යි 5 ඍණ 5 වෙදීමයි. sin 360 ඍණ කියන්නේ 4 වෙනි වෘත්තපාදේ. ඒ වගේම තමයි 2යි 5 ආවොත් හැඩය මාරු වෙන්නේ නැහැ sin වලින්මයි එන්නේ. හැබැයි මේක ඍණ උත්තරයක්. 4 වෙනි කොටස නිසා ඍණ උත්තරයක්. මේක භාගයයි සුළු වුණාම වෙන්නේ 1යි. ඒවනම් උත්තර ගන්න ඕනේ. sin 30 භාගයයි එතන සුළු වුණාම 1යි. ඒ කියන්නේ මොකද්ද? මේ බලන්න. මෙතන තියෙන 180. මේ කෙලවරේ පාඨාංක 180. 180 දී මොකද වෙන්න ඕනේ? 180 ධන එකෙන් නවතින්න ඕනේ. මේ තියෙන ධනෙ. ඒ කියන්නේ හරියටම මෙයා මෙන්න මෙතනට බැලන්ස් වෙලා නවතින්න ඕනේ. මේක මෙතනින් නවතින්නේ ප්‍රස්ථාරේ ගානට. ඔතනින් නවතින. ප්‍රස්ථාරේ නවතිනවා එතන. මේ 180ට ගිහලා ගහනව නෙවෙයි ඈ. ප්‍රස්ථාර 180ට ගිහින් ගහනව නෙවෙයි 180 ධන එකයි කියන තැන. මෙන්න ධන එක මෙන්න 180. ධන එකයි 180. ඊළඟ ඍණ 180. ඊළඟ ඍණ 180 සුළු කරන්න හැටි. 4යි sin. මෙතන ඍණ 2යි 5 වෙනවා. ඍණ 5 වෙදීම. ඍණ ලකුණ ඉස්සරහට එනවා. 2යි 5 ධන 5 වෙදීම 6. 2යි 5 කියන්නේ පළවෙනි කොටසට ආයෙ කැරකිලා එනවා 180 360ක් එකතු වෙලා වැඩක් නැහැ 5 වෙදීම 6 ඉස්සෙල්ලා උත්තරය දෙන්නේ නැහැ ඍණ එක නෑ ධන එකයි ධන එක ඒ sin 30 භාගයයි ධන එකයි එහෙනම් මේ පැත්ත පාත් වෙන්නේ ධන එකට ඍණ 180 එයා ගාන්න පාත් වෙනවා මෙතෙන්ට මෙන්න ධන එක මෙතන ඍණ 180 ඍණ 5
පැහැදිලිද වැඩි? ඔන්න දල ප්‍රස්ථාරය ඇඳලා ඉවරයි. අපිට දීලා තිබුණු කෙනාගේ දල ප්‍රස්ථාරය ඔය. අඩුපාඩු හදාගන්න. ඊළඟට අපි තනියෙන් ගැටලුවකට යමු. අඩුපාඩු හදාගන්න. තමන් අවසන් කරගන්න. Sir, ඔව්. sir මේ වැඩි අවසන් කරගත්ත අය ඊළඟ ගානට එන්න බලන්න. වැඩි අවසන් කරගත්ත අය ආවෝසරයක් නර කලින් පියවර ටික දිගේ එන්න මේ ගානට. සම්පූර්ණ කරගත්ත අය. එක්ස් අක්ෂය කැමරේට දැන් හොයන්න යන්න ඕනේ නැහැ. ඒ වගේ කලබල වෙන්න එපා. ආරම්භයක් ගන්න බලන්න. මුල ටික පටන් ගන්න. දැන් බලන්න තමන්ගේ අඩුපාඩුත් එක බලා ගන්න ඕන බලන්න. පටන් ගන්න සයින් වලින්. දැන් බලන්න තමන් වැරදියට ලකුණු කරගත්ත තැන් එහෙම තියෙනවා. දෙකෙන් වැඩි කරනවා. තුනක් එකතු කරනවා. හරි. දැන් උඩින් වගේ ආවගේ පේනවා. y එක වුණොත් y එක වුණොත් මෙන්න මේක එකයි. මේකේ හා පැත්තට ගියා ඍණ 2යි දෙකෙන් බෙදුවා ඍණ 1යි. ඍණානුව ගාවට මේ 60 යනවා. එතකොට ඍණ 150යි. 150යි කියන්නේ 30 ඒවා 5යි. ඍණ 150. ඒක ඔයගොල්ලෝ හොයාගෙන ඉන්නවනම් හොඳයි. ඊළඟට y සමානයි 5 වුණොත් සමහර ළමයි ඔන්ලයින් පන්ති වලදී මෙලෝ වැඩන්න උගරු හේ බලාගෙන ඉන්නවා කරන එකක් ලියා ගන්න. එහෙම ඉන්න අය ඉතින් ඊට වඩා හොඳයි නිකා ගන්න. මේක එහා පැත්තට යන්න. මොහොත තනියම වැඩක් කරන්නේම නැහැ. දැන් පේනවද මේකේ මෙතන එන්නේ 1යි 3 මෙහාට ගියාම 2යි දෙකෙන් බුදුහම 1යි මේක 90. x කියන්නේ 30යි. x කියන්නේ 30යි. එහෙනම් අපි අඳුමු මේ අපේ දල සටහන. මේ ටික හොයාගත්තම සටහන අඳිනවා. 30 කෑලි ලකුණු කරා නම් ඇති. 1යි 2යි 3යි 4යි. මේ පැත්තට 1යි 2යි 3යි 4යි 5යි. කොච්චර? මේ බලන්න වැඩි. මෙතන 1යි 5යි නේද ආය කියන්නේ 1යි 5යි. මෙන්න 1. මෙන්න 5. මෙන්න 5 මෙන්න 1. හරිද? ඔයගොල්ලෝ ඒ ටිකේ වැඩ ටික කරලා තියනවා නම් හොඳයි.
මෙතන 5යි. මෙතන 5යි. මෙතන 1යි. මෙන්න මෙතන. මෙතන ඒකට අවමයක් මේ අතරමැද ආ වෙන මුකුත් නැහැ. එහෙනම් මේකේ ආ වෙනවා. මේ බලන්න වැදගත් දෙයක්. මෙතන තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේ පැත්තට එහෙම යන්න බෑ. මේ පැත්තට ඉච්චර යන්න බෑ. මෙතන යන්න බෑ. පැහැදිලිද යන්න බෑ කියලා. මේ පැත්තට යන්න බෑ. මේ පැත්තට යන්න බෑ. ඔයගොල්ලෝ මේ ටික බලන්න සම්පූර්ණ කරන්න තියෙන්නේ. මෙතන ආයේ මෙතනින් එහාට ප්‍රස්ථාරේ බලන්න දෙයක් නැහැ. මෙතන ඉවරයි. මේ පැත්ත හොයන්න දෙයක් නැහැ. අර පැත්ත විතරයි හොයන්න තියෙන්නේ. ඉස්සෙල්ලාද ප්‍රස්ථාරෙත් එක්ක බලුවා මේක සම්පූර්ණ වෙනස් අදහසක් පේනවනේ. එන්න බලන්න දැන් එක ඉක්මනින්. දැන් මේක අවසන් කරගන්න තියෙන බොහොම පොඩි වැඩ ටිකක්. ඉතින් බලන්න. x සමානයි බිංදුව විට අගේ. x සමානයි බිංදුව විට. බලන්න y. 3/2යි. sin 60. sin 60 මූල 3ට 2යි. මේක එනවා 3 මූල 3. මේ විතර පාට අංක. ඔක පහට ආසන්නයි. මොකද මූල 3 කියන්නේ 1.7යි ගානනේ. ඔක පහට ආසන්නයි. මෙතන පාට අංකේ 3 මූල 3. දැන් අපිට ඕනේ මේ පැත්තේ අන්තරක්ෂ වැඩක් නෑ. ඉවර වෙලා නැති කෙලින් අර පැත්තේ. 120. බලන්න 120 වුණොත්. මෙතනට 120 දැම්මොත්. මෙතන හැදෙනවා. පේනවද? 2යි sin 180. 180 sin 180 බිඳුවයි. ඒ කියන්නේ y 3. මේ පැත්තේ නවතින්නේ 3. 3 මේ හරිය ඇති. 3 කියන්නේ මේ දෙකේ හරිය මැද. මෙහෙ නවතින්නේ 3. ප්‍රස්ථාරිතෝට ඇවිල්ලා නවතිනවා වෙන්න මෙතන ඉන්නේ. ප්‍රස්ථාරි ගිහිල්ලා උතන නවතිනවා. ප්‍රස්ථාරය උච්චරයි. දැක්කද දැන් සම්පූර්ණ කලින් හදපු එකත් එක්ක වෙනස් නේද? මොන සම්පූර්ණ වෙනස්. දැක්කද? සම්පූර්ණ වෙනස්. සර් උතර මේවා සමානව තමයි වහින්නේ. මෙතන මේ උඩ 5 ඉඳලා 3ට වහින්නේ කෑලි 3ක් ගිහින්. එහෙනම් මේ පැත්තට 5 ඉඳලා 3ට වහින්නේ කෑලි 3ක් ගිහිල්ලා. මෙතන. පැහැදිලිද? ඔන්න එහෙනම් ප්‍රස්ථාරය උච්චරයි. හරි? ගොම් බලන්න එහෙනම්. ගොම් බලන්න. ඉවරයි ඊළඟ ගානට එන්නත් පුළුවන්. අඩුපාඩු හදාගෙන. ඉවරයි ඊළඟ ගානටත් එන්න. 3යි 5 බෙදීම 4යි. 3යි 5 බෙදීම 4යි 5 බෙදීම 4යි.
ගන්න බලන්න දෙවෙනි එකට අදහසක් ඉක්මනින්. ඔන්න මම එහෙනම් පටන් ගන්නවා. දැන් ඔයගොල්ලෝ හදපුවත් එක්ක අඩුපාඩු බලන්න. මේ බලන්න. සයින් එක ගැන අදහසක් ගන්න ඕනේ. මේ බලන්න. වෙන සයින් එක. ඉස්සල පරාසෙමයි එන්නේ. ඍණ 1යි ධන 1යි දෙකෙන් වැඩි කරා. තුනක් එකතු කරා. ඉස්සල වගේමයි y එන්නේ මේ සීමාවේ. ඉස්සලත් ඔය විදිහටමයි ආවේ. ඊළඟටම ගන්නවා y සමාන 1 වුණොත් y 1 වුණොත් Tamanට ඒවා හිතලා ලියන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. දැන් y 1 වුණොත් කියලා මේක ආයේ එකට සමාන කර කර ඉන්න අවශ්‍යත් නැහැ. y 1 වෙන්නේ මේක ඍණ 1 වෙලා කියලා Tamanට තේරුම් ගන්න පුළුවන් නම් ඒක තමන්ගේ දක්ෂතාව. මේ තුන එහා පැත්තට ගියා ඍණ 2යි දෙකෙන් බෙදුවම ඍණ 1. එහෙනම් කෝණේ ඍණ 90යි. කෝණේ ඍණ 90යි. මේක එහා පැත්තට ගියා ඍණ 150යි. බලන්න මේ හිතලා ලියන හැටි. කෝණේ එහා පැත්තට ගියා ඍණ 150යි. ඒක දෙකෙන් බෙදුණා ඍණ 75යි. 75 කියන්නේ 15 5යි. 15ක් කියන්නේ 5 බෙදීම 12. 15 5යි. හරිද? ඔන්න ඔය විදිහට එනවා පළවෙනි එක. ඊළඟට y සමානයි අනිත් අගේ 5. y සමානයි 5. y සමානයි 5 වුණා නම් මේ බලන්න මේක 5 වෙනවා. 3 එහා පැත්තට ගියා 2යි දෙකෙන් බෙදුවම 1යි. මේක 1යි කියන්නේ මේ කෝණය 90යි. මේ කෝණය 90යි කියන්නේ අඩු කරාම 30යි. දෙකෙන් බෙදුවම 15යි. 15 කියන්නේ 5 බෙදීම 12යි. 5 බෙදීම 12. හරි. දැන් කණ්ඩායක තලයක් අඳින්න ඕන. 1යි 5යි. 1යි 5යි. මෙන්න මම කණ්ඩායක තලයක් අඳිනවා. ඍණ පැත්තක් විතර ඇත්තටම ඕනෙවත් නැහැ. මෙන්න x අක්ෂය. මෙන්න y අක්ෂය. මෙන්න 1. මෙන්න 5. එකයි 5යි. මේ පැත්තට ඕනේ 45ට යනකම්. එහෙනම් මම ලකුණු කරන්නේ මේවායේ කෑලි 3යි. මේ එක කෑල්ලක් 15යි. එතන 15 කෑලි 3කින් මේ පැත්ත සම්පූර්ණයි. මේ පැත්තට එනවා ළමයි මේ වගේ කෑලි 9ක්.
කැලේ 9ක් කියන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. මෙතන තමයි ඍණ 3යි 5 බෙදීම 4. මේ වගේ කණ්ඩාංග තලයක් තමයි මේ ගානට ඇඳෙන්නේ. 5 බෙදීම 12 5 ලබා දෙනවා. මෙතන 5යි. මෙන්න මෙතන ඉන්නවා ප්‍රස්ථාරය. ඍණ පැත්තේ කෑලි 5ක්. ඍණ පැත්තේ කෑලි 5ක්. 1යි 2යි 3යි 4යි 5යි. මෙන්න මෙතන. මෙතන තමයි 1 ලබා දෙන්නේ. මෙතන 5යි මෙතන 1යි. එහෙනම් ප්‍රස්ථාරය මේ දෙක යා වෙලා එන්නේ. ප්‍රස්ථාරය මේ දෙක යා වෙලා එන්නේ. ඊට වඩා වැදගත් දේ තමයි මේ අතර තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6ක්. ඒ කියන්නේ මේ පැත්තට 6කුත් නැහැ මේ පැත්තට 6කුත් නැහැ. වෙන උපරිම අවම නැත. මේ දෙන්න එකිනෙක හා සම්බන්ධ වෙනවා පමණයි. මේ දෙන්න එකිනෙක හා සම්බන්ධ වෙනවා පමණයි. ඔච්චර. ආයේ මේ වගේ උපරිමාවම හම්බෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න මේ. මෙතන කැලි තියෙනවා 6ක්. එහෙම එකක් සෙට් වෙන්නේ නැහැ දෙපැත්ත. ඉවරයි. එහෙනම් අන්ත ලක්ෂ හොයන්න විතරයි තියෙන්නේ. අන්ත ලක්ෂය කියන්නේ 3යි 5 බෙදීම 4 දාන්න ඕනේ. 5 බෙදීම 4 දාන්න ඕනේ. ඊට අමතරව මේ කැපෙන තැන හොයන්න ඕනේ බිඳුව දාන්න. ඒකත් එක්ක තමයි අනිත්‍යව බැලන්ස් කරන්න වෙන්නේ. ඉක්මන් කරලා ගන්න ඔතන එක. ඔතන නිකන් අඩුපාඩු ටික හරියද බලන්න. තනියෙන් ඇඳලා ඉවර කරගත්තා නම් නියමයි.
හරි දැන් බලමු මෙන්න ඉතුරු ටික මෙන්න ඉතුරු ටික ඉස්සලම x සමානයි බිඳුව නම් ඒවා ළමයි කුරුටු ගගා ඉන්න එපා දාන්න මේ බිඳුව දෙකයි අතන බිඳුව වෙලා යනවා බිඳුව වෙලා ගියාම sin 60 ඒවා හිතලා ආදේශ කරනවා මිස හැම එකම ලියලිය ඉන්න බෑ තේරුමක් නැති වෙලා මෙතන අගය 3 ධන මූල 3 ඉස්සලා වගේම ඊළඟට x සමානයි 5 බෙදීම 4 නම් y සමානයි 3 ධන 2යි sin 5 බෙදීම 4 අතෙන්ට දැම්මොත් 5 බෙදීම 2 වෙනවා sin 90 ධන කියන්නේ cos sin 90 ධන කියන්නේ cos cos 60 භාගයයි උත්තරේ එන්නේ 4 නම් මෙයා නවතින්නේ 4 මෙන්න 4 කියලා ගමු 4 මේකට වඩා වැඩි බව තේරෙන්න ඕනේ 4 මේකට වඩා වැඩි ළමයි මේකට අඩුයි එන උත්තරේ නවතින්නේ ප්‍රස්තාව උත්තරේ නවතින්නේ දැන් මේ පැත්ත y සමානයි ඍණ 3යි 5 බෙදීම 4 3 ධන 2යි sin මේක ආදේශ කරාම මෙතෙන්ට ඍණ 3යි 5 බෙදීම 2 වෙනවා ධන 5 බෙදීම 3යි මම ඍණක් එළියට ගන්නවා පහසු ඒතර මේ දෙන්න ලකුණු මාරු වෙනවා 270 ඍණ 270 ඍණ කියන්නේ cos වලට පරිනවා හැබැයි මේක තියෙන්නේ තුන්වෙනි වෘත්තපාදයේ ඒක නිසා තව ඍණ ලකුණක් එනවා 270 ඉඳලා cos වලට පයින්නවා තවත් ඍණ ලකුණක් එනවා එතන ඉන්නේ 4 එහෙනම් මේකත් 4ෙන් නවතිනවා මේකත් නවතින්නේ 4ෙන් මෙතරක් නවතිනවා 4ෙන් ඔන්න එහෙනම් ප්‍රස්තාරය මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් තමයි මේක දෙන්නේ ඔන්න ප්‍රස්තාරය ඕක තමයි ප්‍රස්තාරය ඉලක්ක ගන්න ඔන්න ඉලක්ක ගන්න ඉලක්ක වේගෙන් පටන් ගමු ඉලක්ක බලන්න මේක දිහා වෙනස් බලන්න මේක තියෙන වෙනස මේක ඍණ 1යි ධන 1යි අතර ඍණ 4ෙන් වැඩි කරාම අසමානතාව මාරු වෙනවා ඒකයි වෙනස ඍණ 4ෙන් වැඩි කරන්නේ එකතු කරන්න 3ක්
तो y තියෙන්නේ 7යි ඍණ 1යි අතර. y තියෙන්නේ 7යි ඍණ 1යි අතර. බලන්න y ට ඍණ 1 දාලා. බලන්න y ට 7 දාලා. මම මේවා දැන් කෙටියෙන් ලියනවා ඔයා හොඳට ලියන්න. y ඍණ 1 දැම්මොත් ඔයාට එන්නේ y ට ඍණ 1 දැම්මොත් ඔයාට එන්නේ මේ sin කෑල්ල. මම කෙටියෙන් ලියන්නේ. මේක 1යි කියලා. ඒතර ඔයාට කෝණය එනවා 90යි කියලා. අඩු කරාම ඔයාට x එනවා 30යි කියලා. මම කෙටියෙන් ලියනවා. කලින් කරා වගේ ඔයා සුළු කරන්න ඕනේ. ඔයා අතර වැඩ කරන්න. y 7 වෙන්න නම් sin කෑල්ල ඍණ 1 වෙන්න ඕනේ. sin කෑල්ල ඍණ 1 වෙනවා කියන්නේ කෝණය ඍණ 90 වෙනවා. ඒ කියන්නේ x එනවා ඍණ 120. x එනවා ඍණ 120. ඔන්න මූලික තොරතුරු ටික. දැන් අපිට පුළුවන් ওই ටිකෙන් සටහනක් ගහන්න. මේ ටික හොඳටම ඇති මූලික සටහන අද ගන්න. මෙන්න x අක්ෂය මේ පැත්තේ තියෙනවා 210ට මේක 210 30 7 මේක 60 2 120 සර් y සමාන 7 වුණාම x ට 150 නෙමෙයි දෙන්නේ 90යි 60යි 150යි මෙතන අඩු එකතු කරා වැරදි නේද 150යි හොඳයි 150යි එකතු කරා වැරදි හරි ඔන්න රෙඩි ඔක්කොම හරි මෙන්න ඍණ 1 දල පරිමාණයක් පොතේ ගහගන්න මෙන්න ඍණ 1 මෙන්න ඒකට සාපේක්ෂව 7 ඔයගොල්ලෝ රූල් වලින් යන්න පුළුවන් පොතේ රූල් වලින් අඳින්න පුළුවන් අපි ළමයි මේක 30 කෑලි වලින් ලකුණු කරමු මේ පැත්තට එතකොට 30 කෑලි 4යි වැඩේ ඉවරයි 30 කෑලි 4යි වැඩේ ඉවරයි මේ පැත්තට 30 කෑලි 7යි 30 කෑලි 7යි වැඩේ ඉවරයි හරි එකක් 30 කෑලි 7යි වැඩේ ඉවරයි දැන් හරි 30 කෑලි 5කින් 7ට යනවා 1 2 3 4 5 30 කෑලි 5කින් 7ට යනවා මෙන්න මේ වගේ තමයි 30 කෑලි 5යි ඍණ 5යි 5 බෙදීම 30 කෑලි 1කින් 1ට එනවා මෙන්න මෙතන මේකෙත් වෙන කට්ටිය අහු වෙන්නේ නැහැ වෙන අහු වෙන්නේ නැහැ කවුරුවත් වෙන කවුරුවත් අහු වෙන්නේ නැහැ වෙන කවුරුවත් මේ ගානේ අහු වෙන්නේ නැහැ බලන්න x බිඳුව දාලා y කීයද කියන්නේ x බිඳුව දැම්මොත් 3 ඍණ 4යි sin 60 sin 60 මූල 3ට 2යි එතකොට මේක කපුණාම 2යි මූල 3 පැහැදිලි දැක්කද 3 ඍණ 3 ඍණ ලකුණ sin 60 මූල 3ට 2යි එතකොට 2යි 4යි කපුණා 2යි මූල 3යි මේක ඍණ ආ ගියා මේක ඍණ ආ ගියා එහෙනම් මේ වක්‍රය යන්නේ x අක්ෂයට පහලින් කපාගෙන අන්න දැක්කද හරියට ඒක බලලා අඳින්න වෙනවා x අක්ෂයට පහලින් කපාගෙන යනවා ඔහොම යනවා ඔන්න x අක්ෂයට පහලින් යනවා දැන් මෙතන නවත්ත ගන්න ඕනේ ඍණ 7යි 5 වෙදීම 6 මේ පැත්ත නවත්තන්නත් ඕනේ මෙතන 5 වෙදීම 6 2යි 5 වෙදීම 3 ඒව ආදේශ කරමු මේ බලන්න ඒවත් මම ආදේශ කරන්න හැටි මේ ඔන්න අහගෙන ඉන්න මේ ඔන්න අහගෙන ඉන්න මේ 3යි 4යි 210යි 210යි 30යි 210යි 30යි කියන්නේ 180යි හැබැයි ඍණ 180ක් බලන්න ඒක ගත්ත හැටි මෙතන ඍණ 210යි ඍණ 210 මෙතනට දැම්මම අනේ ඍණ 210 දැම්මම ඍණ 150යි ඍණ 150යි 60ක් නෙදිය 60ක් තියෙන ඍණ 210ක් මෙතනට දානවා 60ක් ඉන්නවා ඍණ 150 ඍණ ලකුණ ඉස්සරහට එනවා sin ගේ 150 කියන්නේ sin 30ම තමයි sin ගේ 150 කියන්නේ sin 30ම තමයි ඒක කොහොමද එහෙම වෙන්නේ
මහා කෝණවල සයින් අගයන් ගන්නේ එයාගේ මොන කෝණයෙන්ද? පරිපූරක කෝණය. මෙතන එනවා එතකොට කීයක්ද? මෙතන එනවා 3 ඍණ 2.3. 3 ඍණ 2.3. මෙතන එන්නේ 5යි. එහෙනම් මේක 5ට යනවා. මෙතනදි 5ට. මෙතන 7නේ. එහෙනම් 5 ගමු මේ හරියට. 5 විතර. එහෙනම් මෙන්න මේක 5න් නවතිනවා ප්‍රස්ථාරය ඇවිල්ලා. මොන 5න් නවතුණා. අනිත් පැත්ත 120යි. ඒවා හිතලා ගන්න ලියන්න බෑ හැම එකක් මෙහෙම හිත මේ ලියන්න බෑ. හතර. 120 දැම්මම 180යි. 180 බිඳුවයි. sin 180 බිඳුවයි. ඒවා පාඩම් කරගන්න ඕන. sin 180 බිඳුවයි. ඒ කියන්නේ මේක 3ට යන්නේ. මේ කියන්නේ 3ට. මෙතනදි 3ට යන්නේ නැත්නම් 3 මේ හරිය කියලා ගමු. මෙන්න මෙතනින් නවතිනවා. මෙන්න මෙතනින් නවතිනවා. ඕක තමයි ප්‍රස්ථාරය. ඔච්චරයි ප්‍රස්ථාරය. මේක හරි සරල කාරක තියෙන්නේ. මෙතන උපරිමයක් නම් මෙතන අවමයක් නම් ආයේ මේ පරතර වලින්මයි උපරිම අවම වෙන්නේ. මගින් ආයේ කෙටියෙන් එකපාරට පහළ වහින්න එහෙම වෙන්නේ නැහැ. මෙතන ඉඳන් මෙතෙන්ට දින පරතරේමයි ඊළඟ උපරිමයට සෙට් වෙන්නේ. එහෙම එකක් සෙට් වෙන්නේ නැහැ. මේ පරිමාණය ලස්සනට හදාගන්න. එක වගේ කෑලි වලින් යන්න. එක වගේ කෑලි වලින් 30 කෑලි වලින් 15 කෑලි වලින් ඒක ගාන හදනකොට දැනෙනවා. 45 කෑලි වලින් ඒක ගාන තේරෙනවා මේක මේ කෑලි වලින් යන්නේ කියලා. ඒක තේරෙනවා අපිට ගාන හදානකොට එනවා ඔළුවට වැඩි. මම ත්‍රිකෝණමිතිය ඔය සමීකරණ විසඳීම් ඊළඟට දැන් ඊළඟට ප්‍රස්ථාර ඊළඟට ත්‍රිකෝණ විසඳීම් සයින්ස් කොස් සූත්‍රය ඒ ඔක්කොම දාපු ටියුට් එකක් මේ සතියේ තියෙනවා. ඔයගොල්ලෝ ලබන මාසේ ගන්නකොට ගන්න. ඔයගොල්ලෝ ඒක පුළුවන් නම් පළවෙනි සද්දේක ගන්න. මොකද නැත්තම් හරි කරදරයි නේද ඊළඟ 3 4 සති දෙකේ ලින්ක් වලට ගියන්න නැති වුණාම දෙවෙනි සතියේ වෙනකොට ගන්න. දැන් මාර බලයේ ගිහින් මම මේ මාසේ කරේ නෑ. ඒක ලබන මාසේ මුල් සතියේ පටන් ගමු බලයේ. ඒකට මේ කාටවත් හානියක් නෑ කොහොමද පන්ති වල ඒකයි මේ. ඒකට එහෙම මානසික වෙලක් බෑ අමානුෂික වෙලක් බෑ ඒකයි වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ හොඳයි දැන් අර 21 පන්තියම ගන්න දෙයක් නෑ. ඒගොල්ලන්ට සාමාන්‍ය සතියේ පන්ති 4ක් විතර කරනවා. ඒකට ආයතනයේ පන්ති 1යි කරන්නේ. වෙන පන්ති 3ක් විතර කරනවා. ඒක කරලා තියෙද්දිත් පන්තියෙන් භාගයක්වත් ගිය මාසේ ඩියුටි එක අරගෙනත් නෑ. ඒවට අනිත් ඔක්කොම පන්ති වලට එනවා. ඒ ඔක්කොටම එනවා. ඉතින් අපි එහෙම අර වැඩේ වෙනුවෙන් කැපවීමක් කරනකොට ළමයින්ගෙන් එහෙම කිසිම නෑ. ලබන මාසෙම කරන්නේ 21කට පන්ති. ඔයගොල්ලන්ට වැඩිපුර පන්ති කරනවා. 21කට කරන්නේ 21කට කරන්නේ ආයතනයේ පන්ති විතරයි. වැඩිපුර කරන්නේ 21 බාහිර යන පන්ති වුණත් කරන්නේ වැඩිපුර. ඒගොල්ලෝ මේ මාසෙ තමයි පන්ති ඉන්න ඕනේ 21 කඩවත ළමයි 30ක්. දැන් තාම මේ මාසේ ඩියුටි අරන් ගිහින් 17යි. ඒක තුටි ගන්න නැහැ නේ. ඒ වුණාට ඔය සේරම වගේ පන්ති වල ඉන්නවා. සමහර ඒගොල්ලන්ට කරන ආයතනයේ පන්තියේ නැහැ. ඒ පන්තියට සෙට් වෙන්නේ නැහැ. ඒකට ලින්ක් එක යවන්න නැති හින්දා අනිත් ඒවාට එනවා. ඉතින් අපි එහෙම එලවන්නෙත් නැහැ. එහෙම නැහැ. ඉතින් එහෙම කරන්න බෑනේ ඉතින්. අපිත් එක්ක අවුරුද්දක් එකමාරක් දෙකක් හිටිය ළමයිනේ කියලා. දැන් ලබන මාස දිනයකට කරන්න ඉතින් එකම දේදී මම ඒගොල්ලන්ට වැඩිපුර පන්ති කරගෙන නවත්තලා දානවා 21කට. හරිද? හරි දැන් අපි යන් කොස් වලට. දැන් අපි යන් කොස් වලට. වහිනවා ළමයි. වැස්ස තමයි. ඔව් සිග්නල් අවුල් තමයි.
හොඳටම අවුල්නේ. හරි ගියොත් කියන්න මම ඊළඟට කතා කරන්න. හරිද? පේනවද? නෑ ඔයගොල්ලෝ තමයි කියන්න ඕනේ මට මගේ අද මම අර අනිත් කම්පියුටරෙන් සෙට් වෙලා නැහැ. දැන් ඔයගොල්ලන්ගේ නම් ළමයි ඉස්කෝලේ පටන් ගත්තම බය වෙන්න කියලා කිසිම දෙයක් නැහැ. ත්‍රිකෝණමිතිය දැන් සෑහෙන දුරට ගිහිල්ලා අනිත් පාඩම් ඉස්කෝල වල දැන් අපෝ කොයි වගේ තත්ත්වයක ඉඳීද දන්නේ නැහැ. වාරි භාගයක් තිබ්බත් මම හිතන්නේ සෑහෙන දුරකට කවර් වෙලානේ තියෙන්නේ. අනික සතියකට සැරයක් අර දෙකේම ප්‍රශ්න ටිකක් කතා වෙනවා. එතකොට මේ ප්‍රශ්න ටිකෙන් එනවනේ වැඩි මතක් වෙලා දඟලලා එනවනේ. සමහර ඒවා නම් අතිශය සංකීර්ණයි. ඒවා පුදුම ඉවසීමෙන් ඒවා බලන්න. මේ සමහර ප්‍රශ්න සමහර ප්‍රශ්න වල අපි හිතමු පන්තියේ වෙලාවට 20ක් හිටියොත් 17කට විතරම තේරෙන්නේ නැති මට්ටමක් තියෙනවා එක පාඩට කිව්වට මොකද්ද කියලා. ඒ නිසා මේ ප්‍රශ්න නැවත නැවත බලන්න. ඒ ටික සංකීර්ණ ප්‍රශ්න වගේ පහුගිය දවස්වල අපි හැදුවා. එහෙම වෙන්නේ ළමයි දැන් අපි අර පාඩම් දෙක තුනයි කරලා තියෙන්නේ. ඒවැ ප්‍රශ්න මෙහෙම සතියක් ගානේ කරද්දි ඉතින් අර තරල මස්නේ ප්‍රශ්න කරන්න හිතෙන්නේ නැහැ. දැන් ඒ ඉවරට ආව කියන්නේ. ඒතර ඉතින් අර තියෙන ටිකක් සැර වගේ මම දානවා. ඒක ඉවසීමෙන් අල්ලගෙන යන්න. මාරු ඒවා කරාම ඒක කොහොම හරි ඔලුවට දාගත්තාම වැඩි අල්ලගත්ත හැකි. පීනි බෝල වගේ සූප්පු කර කර ඉඳලා හරියන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් එල්ලි ගෙඩි වගේ වහුනහම විසික් කරන්න හිතෙන්නේ. ලියන මාතෘකාවක්. කොස් ශ්‍රිතයේ හැසිරීම. කොස් ශ්‍රිතයේ හැසිරීම. කොස් ශ්‍රිතයේ හැසිරීම. නෑ. ඔයගොල්ලන්ට පාස් පේපර්ස් වල ප්‍රශ්න එකක්වත් කරේ නෑ තාම. ඒ එකක්වත් පාස් පේපර්ස් නෙවෙයි ඔක්කොම යන්නේ රෝයල් ආනන්ද නාලන්ද විශාකා ඔය කුරුණෑගල මලිය දේව නුවර ඉස්කෝල වල ඉන්ස්ටිටියුට් මොනවාද අය මට මතක නෑ ගාල්ල මාතර රාහුලේ ගාල්ල රිච්මන්ඩ් ඉස්කෝල පේපර් ඔක්කොම යන්නේ කෑගල්ලේ විද්‍යාලේ 12 කියලා නෑ ළමයි එහෙම අපිට ගෙරලා තියෙන පාඩමේ නම් එච්චරයි 12ද 13ද පළවෙනි වාරේ දේව දාලා නෑ පාඩම කරලා නම් ඉතින් ප්‍රශ්න කොහොම හරි ඔළුව දාගන්න එපා වර්ග සමීකරණ පාඩම කරලා එතකොට ඒවා 12 වසර වාරේ පහට ආපුවද 13ද කියලා මම බලන්නේ නෑ වර්ග සමීකරණ ගානක්නේ එච්චරයි වගේ ත්‍රිකෝණමිතිය ගාන නම් ඒක 12 පළවෙනි වාරේ පහක පේපර් එකද තියෙන්නේ එහෙම බලන්නේ සර් බයිසිකලේ මේ ගානක් ඇදුව ඒක ඒ ලෙවල් ගන්නන්නේ බයිසිකලේ අර පොලිස් එක්කෙනෙක් එලවන මේ එල මේ එකක්වත් ගත්තේ නැහැ පාස් පේපර්ස් වලින් සමහරට ඉතින් විභාග පේපර් එක ඒගොල්ලෝ ඉස්කෝලේ පේපර් එකකට පාස් පේපර්ස් එකක් දැම්මොත් තමයි ඔය වයි ගානක් තිබුණා පාස් පේපර්ස් එක මට මතකයි එක අවුරුද්දක තිබුණා වගේ පරණ අවුරුද්ද 80 ගණන් වල වගේද ඔය ඔයගොල්ලෝ අර ගණන් පේසුරු පොත් තියෙනවා නම් ඒවෙන් බලත හැකි පේසුරු එකේ අර PDF මම දැම්මා නේද ලින්ක් එක මේ දවස්වලදී ඒවා දාලා තිබ්බ නේද ගෲප් වල මම පාස් පේපර්ස් එකකින් කියලා මම ගත්තේ නෑ තාම. සමහරට ඉස්කෝලේ පේපර් එකක ඉතින් පාස් පේපර්ස් එකකින් වැටලා තියෙන්න පුළුවන්. ඒක අපි එහෙමනේ ඉතින් කොහොමද පේපර් එකක් හදනකොට ළමයි පේපර් එක 130ක් විතර පාස් පේපර්ස් ඇසුරෙන් කරන්න පුළුවන් ඒවා දානවා. ඒක පාස් ලකුණ තියන්නේ පාස් පේපර්ස් එක. ඒ විභාග වල හැටි. දැන් උදාහරණයකට
21 විභාගෙ තියනකොට 20 ආපු හැඩේ ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ 20 19 20 කියන පේපර් දෙකේ රටාවේ ප්‍රශ්න දානවා. S එක වෙන කාණ්ඩ. ඒ කියන්නේ පේපර් එකෙන් 130ක් දාන්නේ ඒවා තමයි. ඒ ඕනේ විභාගයක පේපර් එකක් හැදෙන විදිහ ඒකයි. ළමෙක් ඒ කියන්නේ විභාග තරඟ විභාගයක් නම් එයාට අර පරණ පසුගිය විභාගات එක්ක ඇවිල්ලා විභාගෙ ගොඩ දාගන්න පුළුවන් ගානට තමයි පේපර් එක හැදෙන්නේ. නැතු එක අලුත්ම එකක් දෙන්නේ නැහැ. සම්පූර්ණ 100%ක් අලුත් ඒවා. එහෙම ඉතින් කරන්න බෑනේ විභාග. ඒ කියන්නේ ළමයිකට බුද්ධි මට්ටම් කියන වෙනස් නේ. ඒක නිසා හැම වෙලාවෙම පේපර් හදනකොට පාස් පේපර්ස් වලින් ප්‍රශ්න දානවා. ඒක සාමාන්‍ය හැටි. අලුත්ම ප්‍රශ්න කියලා දාන්නේ 120ක් 25ක් විතර. කියන්නේ ඒ එකක් ඒකෙත් උඩම හරියට යන්න ඒ වගේ අයට තමයි හිම දාන්නේ. අලුත්ම ප්‍රශ්න කියන එක. අලුතෙන්ම සිද්ධාන්ත වල දෙයක් හිතන්න තියෙන තැන් ඒ වගේ. දැන් බලමු අපි කොස් කොහොමද හැසිරෙන්නේ කියලා. කොස්කි හැසිරීම බලමු අපි. අපේ අර පේපර් ප්‍රශ්න කතා කරන එකට පුළුවන් නම් ඉස්කෝලේ ඉන්න යාළුවෙක් දෙන්නෙක් ඇදලා ගන්නකො දෙතුන් දෙනෙක්. හොඳට වැඩ කරන උන් ඉන්නේ උන් අඬ ගහ ඒක එක සෙට් වෙලා. දවසක් දෙකක් ඇදලා ගන්න. ඒකට එනවා ඔය අපේ පන්ති නොයන ළමයි කීප දෙනෙක් තමයි ඒක ඉන්නවා කීප දෙනෙක්. එන ළමයි එන්නේ ඔය ගණේ මුල් හිමත් ඔක්කොම එන්නේ නැහැ. අනිත් වෙන්නෙත් නැහැ කෑගල් හිමත්. පන්තියෙන් නැති ළමයි කීප දෙනෙක් ඒක ඉන්නවා 4ක් 5ක් විතර. හරි බලන්න. මේ බලන්න. දැන් අපි කෝණ මනින්නේ අපේ මේ අක්ෂ පද්ධතියනේ. ඒකට වඩා සාධාරණ කෙනා. මෙන්න කෝණේ මැන්නා. මේ භ්‍රමණ දිග r. මෙතන පාට අංක xr කියලා අපි හිතමු. මෙතන x නෝට් කියලා. cos θ ලියවෙනවා x නෝට් යට r කියලා. ඔන්න cos θ. cos θ ලියවෙනවා x නෝට් යට r. දැන් බලන්න මගේ තර්කයේ මේක මේ වටේ කැරකෙනකොට x නෝට් කියන එකකට යන්න පුළුවන් උපරිම අගයේ පැත්තෙන් ධන r. ඊට පස්සේ මෙයාම කැරකිලා යනකොට එයාට ගන්න පුළුවන් අවම අගයේ ඍණ r. x නෝට් හැම වෙලාවෙම ධන r ට වඩා අඩුයි සමාන වෙන්න පුළුවන්. ඍණ r ට වඩා වැඩි සමාන වෙන්න. බෙදමු අපි r ගෙන්. cos θ කියන්නේ ඍණ 1යි ධන 1යි අතර අගය. sin වගේම තමයි. එහෙනම් ප්‍රස්ථාරත් ඒ වගේම තමයි. ටික හිතට සනසීමක් වෙන හැඩයක් නෙවෙයි. ප්‍රස්ථාරත් ඒ වගේම තමයි. එහෙනම් අපි කියනවා මෙහෙම θ ඕනෑම අගයක් සඳහා θ ඕනෑම අගයක් සඳහා cos θ ඍණ 1යි ධන 1යි අතර. cos θ ඉන්නේ ඍණ 1යි ධන 1යි අතර. කෝණය අදාළ නැත. කෝණය අදාළ නැත. මෙන්න උදාහරණයක් මේ cos ඇතුලේ ඉන්නවා 2x ඍණ 5 බෙදීම 4. මෙයා ඉන්නේ ඍණ 1යි ධන 1යි අතර. cos ඇතුලේ ඉන්නවා 3x බෙදීම 2. ඍණ 5 බෙදීම 3. මෙයා ඍණ 1යි ධන 1යි අතර. උදාහරණ 3. cos ඇතුලේ ඉන්නවා 3යි 5 බෙදීම 4 ඍණ x බෙදීම 4. x බෙදීම 4. මෙයා ඍණ 1යි ධන 1යි අතර. පැහැදිලිද? cos ගේ අභ්‍යන්තරයේ ඉන්න කෝණය කවුරු වුණත් cos ගේ අභ්‍යන්තරයේ ඉන්න කෝණය කවුරු වුණත් 2x ඍණ ඇල්ෆා ඒ ඍණ 1යි ධන 1යි. සියල්ල ඉන්නේ ඍණ 1යි ධන 1යි. පැහැදිලිද? හොඳට තේරුම් ගන්න. cos ඕනෑම කෝණයක් සඳහා ඍණ 1 ධන 1 තුල ප්‍රතිබිම්බයක් ලබා දෙන්නේ. ඒක තමයි cos රිතේ විශේෂත්වය. දාමු ඔය පොඩි සටහනක් මෙහෙම. දාමු මෙන්න මෙහෙම සටහනක්. ඕනෑම කෝණයක් සඳහා cos රිතය
ඍණ 1 ධන 1 කියලා දාලා කොටු වරහණක් දාන්න. ඍණ 1 ධන 1 කියලා දාලා කොටු වරහණක් දාන්න. cos ශ්‍රිතය ඍණ 1 ධන 1 කොටු වරහණක් දාන්න දෙපැත්තේ තුල තාත්වික අගයන් ප්‍රතිබිම්බ ලෙස ලබා දෙයි. ප්‍රතිබිම්බ ලෙස ලබා දෙයි. ප්‍රතිබිම්බ ලෙස ලබා දෙයි. ප්‍රතිබිම්බ ලෙස ලබා දෙයි. නෝට් එක දාන්න. cos ඉන්නේ ඍණ 1යි ධන 1යි අතරේ. අපි සයින් වලදී ඇඳ වගේ පොඩි අගේ වගුවක් අරගෙන මෙයාගේ හැසිරීමත් බලමු. මෙන්න මෙහෙම. පොඩි අගේ වගුවක් ගමු. x අගය y. y සමානයි cos x අපි ගන්න. මම ගන්නෙ මෙන්න මේ අගයන්. x ට ගන්නවා කෝණේ බිඳුවයි. ඊට කෝණේ 90යි. කෝණේ 180යි. කෝණේ 270යි. කෝණේ 360යි. කෝණේ බිඳුව වුණොත් x අගය r වෙලා මේ x අගය r වෙනවා එතකොට. x අගය r වුණාම r බෙදීම r කියන්නේ එකයි. කෝණේ 90 වුණොත් x අගය බිඳුව වෙනවා බිඳුවයි. කෝණේ 180 වුණොත් ඍණ r වෙනවා ඍණ 1යි. 270 නවතින බිඳුවයි මේක. එන්න cos වල බිඳුවයි 180 අතර ප්‍රස්ථාරය. බිඳුවයි 360 අතර ප්‍රස්ථාරය. සීමා වෙනවා ඍණ 1කින් සහ ධන 1කින්. බිඳුවේදී ආගේ 1යි මෙතන. ඊළඟ 90 ආගේ බිඳුවයි 180 ආගේ ඍණ 1යි 270 ආගේ බිඳුවයි 360 නැවත ආගේ ධන 1යි. එහෙනම් මේ බලන්න විචලනය වෙන හැටි. මෙතන ඉඳලා මෙතෙන්ට යනවා. ඊළඟට මෙතෙන්ට ගිහිල්ලා මෙන්න cos ගේ බිඳුවේ ඉඳලා 360 දක්වා විචලනය. මෙතන බිඳුවයි
මෙතන 90යි 180යි 270යි 360යි. මෙන්න කොස්ගේ විචලනය බිඳුවේ ඉඳලා 360ට. ලියන්න මෙහෙම. 0.25 0.25 0.25 තුල 0.25 තුල කොස්රිතයේ විචලනය කොස්රිතයේ විචලනය කොස්රිතයේ විචලනය පහත පරිදි ප්‍රස්ථාරිකව දැක්විය හැකිය. පහත පරිදි ප්‍රස්ථාරිකව දැක්විය හැකිය. පහත පරිදි ප්‍රස්ථාරිකව දැක්විය හැකිය. සටහන දාමු අපි. සටහන දාන්න බලන්න. කවුද ඇවිල්ලා තියෙන්නේ? අපි රෙකෝඩින් එක දාමු. වෙන කරන්න දෙයක් නැහැ මේක නැත්තම් ඉවර කරගන්න බැරි වෙනවා. මේ බලන්න අනිත් පැත්ත ගන්න හැටි. මේක අනිත් පැත්ත ගන්න අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ මූල ධර්මය. cos වල ඍණ කෝණයක අගය ධන කෝණයේ අගයමයි. cos වල ඍණ කෝණයක අගය ධන කෝණයේ අගයමයි. ඒතර මේ ලක්ෂණය පාවිච්චි කරගත්තාම මේ බලන්න මේ ධන කෝණ වල ලැබුණු අගයන් ওই විදිහට මේ පැත්තට පරිවර්තනය වෙනවා. මේ බලන්න මේ ප්‍රස්ථාරය ওই විදිහට මේ පැත්ත පරිවර්තනය වෙනවා. එහෙම වෙන්න හේතුව තමයි cos ඍණ θ ගේ අගය cos θ ගේ අගයට සමාන වෙන්නේ. cos වල තියෙන θ කෝණය සඳහා වන ලක්ෂණය තමයි මෙතෙන්දී පාවිච්චි කරගන්නේ. මේ බලන්න. මෙන්න මේ විදිහට. මෙතන ඍණ 5 විදීම දෙක මෙතන ඍණ 2යි. ඔන්න අපි ධන කොටස රැඳලා තිබුණු ප්‍රස්ථාරයෙන් ඍණ පැත්තත් සම්බන්ධ කරගත්තා. පාවිච්චි කරපු ලක්ෂණය මේක. මේක තමයි ලක්ෂණය. ඔයා වෙනම ලියන්නේ අඩින් මෙහෙම. cos ඍණ θ සමානයි cos θ. cos ඍණ θ සමානයි cos θ. නිසා cos ඍණ θ සමානයි cos θ. මේ cos ඍණ θ සමානයි cos θ නිසා cos ඍණ θ සමානයි cos θ නිසා cos ඍණ θ සමානයි cos θ නිසා ඍණ 2.5 බිඳුව ඍණ 2.5 බිඳුව
ඍණ 2.5 කමා බිංදුව කොටු වරහන් දාන්න. ඍණ 2.5 කමා බිංදුව කොටු වරහන් දාන්න. තුල ප්‍රස්ථාර කොටස තුල ප්‍රස්ථාර කොටස තුල ප්‍රස්ථාර කොටස තුල ප්‍රස්ථාර කොටස 0.2.5 0.2.5 සඳහා වූ ප්‍රස්ථාර කොටසට තුල්්‍ය වේ ප්‍රස්ථාර කොටසට තුල්්‍ය වේ. සටහන් කරගමු එහෙනම්. අලුතෙන් ඇඳන වඩා හොඳයි මං හිතන්නේ. අරක දා ගන්නවට වඩා. හරි නේද? දැන් මේ ප්‍රස්ථාරේ මෙන්න මේ කොටස වැදගත්. මෙතන ඉඳලා මෙතනට තියෙන කොටස. ඕක අපි හඳුන්වනවා ප්‍රධාන වක්‍ර කොටස කියලා. ප්‍රධාන වක්‍ර කොටස. සයින් ගෙත් ඔහම එකක් කතා කරනවා. ඒකේ තියෙන්නේ බිඳුවේ ඉඳලා 180ට. ඕක තමයි ප්‍රධාන වක්‍ර කොටස. ඕක තමයි ප්‍රධාන වක්‍ර කොටස. ප්‍රධාන වක්‍ර කොටසේ ඉන්නේ අනුයාත උපරිමයකයි අනුයාත අවමයකයි. අනුයාත උපරිමයක් අවමයක් තමයි. මුලින්ම හම් වෙන උපරිමය සහ අවමය සයින් ගෙත් කොහොමයි? ඒතර cos සඳහා අනුයාත උපරිමයක් අවමයක් ගන්නවා 0.180. අපි ගත්තොත් cos fx කියලා එක මෙන්න මේ ශ්‍රිතයේ සලකමු. तर මෙයා හැම වෙලාවෙම ඉන්නේ ඍණ 1යි ධන 1යි අතරේ. මෙයා හැම වෙලාවෙම ඉන්නේ ඍණ 1යි ධන 1යි අතරේ. cos fx ධන 1 වන ප්‍රධාන කෝණය ගන්නේ fx බිඳුවට සමාන කියලා. ඒ වගේම තමයි cos fx ඍණ 1 වන ප්‍රධාන කෝණය ගන්නේ fx 180ට සමාන කරලා. සයින් ගේ ඕක ආවේ කොහොමද? ධන 90යි ඍණ 90යි. සයින් ගේ ওই කතාව අපි ගෙනාවේ ධන 90යි ඍණ 90යි එක්ක. cos ගේ බිඳුවයි 180යි. පැහැදිලිද? ඔයගොල්ලෝ වක්‍රය ඔයගොල්ලෝ අකුණු කරගෙන යටින් ඔය ටික සටහන් කරගමු. වක්‍රය ඔය ටික ලකුණු කරගන්න. නෝට් එකේ දාගන්න අඩුපාඩු ටික එකක් දාන්න. මෙන්න අහගන්න. අපි ගාව ඉන්නවා කියලා හිතන්න උදාහරණයකට මෙන්න මේ වගේ cos ශ්‍රිතයක් cos 2x ඍණ 5 බෙදීම 3. දැන් මෙයා ධන 1 වෙන අවස්ථා ගොඩක් තිබුණාට මෙයා ධන 1 වෙන ප්‍රධාන අවස්ථාව විදිහට අපි ගන්න. ප්‍රධාන අවස්ථාව විදිහට ගන්න. මෙන්න මේ ප්‍රධාන අවස්ථාව විදිහට ගන්න බිඳුව. ඒතර 2x කියන්නේ 5 බෙදීම 4යි. x කියන්නේ 5 බෙදීම 8යි. ප්‍රධාන එක විදිහට ගන්න. ඒ වගේම තමයි මේ cos කියන කෙනා ඍණ 1 වුණොත් ඒකට අදාළ ප්‍රධාන කෝණය විදිහට අපි ගන්න. ප්‍රධාන කෝණය ගැන මේ කතා කරන්නේ. ප්‍රධාන කෝණය විදිහට ගන්නේ 5. ඔක්කොම මම 4ෙන් වැඩි කරනවා. ඒතර සුළු කිරීම ලේසි හිතා ගන්න. මේක එහා පැත්තට දාලා බෙදනවා. ඒතකොට x කියන්නේ 5යි 5 බෙදීම 8යි. ඔන්න සරල උදාහරණයක් ගන්න බලන්න.
හරිද? සර් උතන 5 බෙදීම 4නේ අරන් තියෙන්නේ. ඕනේද අපි ගාන පොඩ්ඩක් වෙනස් කරමු එනන්නේ. මෙතන 5 විදීම 4 ගමු. මෙතන 5 විදීම 4 කරමු ළමා. ඔන්න ගන්න උදාහරණ. ගන්න බලන්න ඊළඟ උදාහරණය. කොහොමද මේ උදාහරණය ගැන අවබෝධයක් ගන්න? මේක ගැන අවබෝධයක් ගන්න. මේක ගැන ඉස්සලම කියත හැකි කොස් පදය ගැන. කොස් පදය ගැන ඉස්සලම කියත හැකි. ඍණ එකයි ධන එකයි. හතරෙන් වැඩි කරත හැකි. තුනක් එකතු කරන්න. තුනක් එකතු කරන්න. ඔයාලට පේනවා එතකොට y තියෙන්නේ කොහෙද? y තියෙන්නේ ඍණ 1යි 7යි අතර. අන්තිම අහුන්නේ ආයි තුන ලියලා අන්තිම තුනක් එකතු මට තේරෙන්නේ නැහැ කියන එක. සර් මේ අන්තිම වේගය තුනක් එකතු කරන්නේ සර් මේ ඔව්. ආයි ලියලා 6 ලියලා මට නෑ සර් පැහැදිලි. මේ තියෙන්නේ කොස් ඍණ 1යි ධන 1යි අතරේ. වැඩි කරා 4යි. හරි තුනක් එකතු කරන් ගියා ඔක්කොට. හරි හරි. දැන් අපි ගමු y 7 වෙනකොටයි y ඍණ 1 වෙනකොටයි. y 7 වුණොත් මේක 4 සමාන වුණාම මේක 4 සමාන වුණාම මේක අඩු වුණා 4යි 4ෙන් බෙදුවම 1යි. කොස්සාගේ 1 වෙනවා. කොස්සාගේ 1 වෙනවා කියන්නේ කෝණේ බිඳුවයි කියලා ගන්න. ඒ කියන්නේ මේක එහා පැත්තට දාලා දෙකෙන් වැඩි කරන්න. ඔය විදිහටම y ඍණ 1යි කියලා ගත්තා. 3 ධන 4යි cos x බෙදීම 2 phi බෙදීම 3 ඍණ 1. මේක එහා පැත්තට දැම්ම ඍණ 4යි බෙදුවම ඍණ 1යි කියලා. බෙදුවා වෙන්නේ ඍණ 1යි. එතකොට මෙතන x බෙදීම 2 ඍණ phi බෙදීම 3 මේක එන්නේ phi කියලා. එහා පැත්තට ගෙනින් එකතු කරලා දෙකෙන් වැඩි කරන්න. එතකොට එනවා 4යි. මේක එහා පැත්තට ගෙනිලා එකතු කරලා දෙකෙන් වැඩි කරන්න. 8යි phi බෙදීම 3ක් වෙනවා. 8යි phi බෙදීම 3. 8යි phi බෙදීම 3ක් වෙනවා. දැන් ඔයාලට මේකට දල සටහනක් අදින්න හිතුනොත් මෙහෙමයි එන්නේ. මෙන්න ඍණ 1. මෙන්න ධන 7.
බලන්න 7 ලැබෙන්නේ කොහෙද? 7 ලැබෙන්නේ මෙතනද. 2යි 5 බෙදීම 3යි. 8යි 5 බෙදීම 3ෙන් තමයි මේක හම්බෙන්නේ. 8යි 5 බෙදීම 3යි. 2යි 5 බෙදීම 3යි. අවමයේ උපරිම. ඔහොම යන්නේ. සයින් ගේ වගේමයි වක්‍ර අඳින්න තියෙන්නේ. බලන්න දැක්කද? ලේසියෙන් දල හැඩයකට යන්න පුළුවන්. ගන්න. එතකොට අපි අර සයින්ට ඇඳපු වක්‍ර ඔක්කොගෙම සයින් කියන වචනේ අයින් කරලා කොස් කියලා අඳින්න පුළුවන්. සයින් ගේ අපි ඇඳපු වක්‍ර ටික ඔක්කොම කොස් කියලා අලුතෙන් අඳින්න පුළුවන්. හරි නේද? තව උදාහරණයකට යමු. දෙවෙනි උදාහරණ ඊළඟ උදාහරණ. ගන්න ඊළඟ උදාහරණ. දැන් ඔයගොල්ලන්ට ඕනෙම සයින් කොස් ප්‍රස්ථාරයක් තිබුණොත් එහෙම ප්‍රකාශනයක ප්‍රස්ථාරය අඳින්න කියලා බය වෙන්න දෙයක් නැහැ. ඕකට ළමයි බය වෙනවා දකින්නකොට ප්‍රකාශන ප්‍රස්ථාර අඳින්නකෝ අම්මෝ ප්‍රස්ථාරයක් කියලා. මොකටද බය වෙන්නේ? කොහොමද ආවේ? කොහොමද ආවේ? කොස් පදයෙන් පටන් ගත්තොත් ඍණ 1යි ධන 1යි අතර 3 බෙදීම 2කින් වැඩි කරනවා. භාගයක් එකතු කරනවා. භාගයක් එකතු කරා. ඒතර පේනවා y තියෙන්නේ 2යි ඍණ 1යි අතර. y තියෙන 2යි ඍණ 1යි අතර.
හරිද? දැන් බලන්න y ඍණ 1 වෙනකොට x අගේ හොයන්න බලන්න තනියෙන්. y 2 වෙනකොට x අගේ හොයන්න. බලන්න මොනවද එන්නේ x අගයන් කියලා. y ඍණ 1 වුණොත් බලන්න x අගේ කීයද? බලන්න මෙන්න මේ වෙනවද කියලා. ඔය අගයන් එනවද බලන්න. ඔය තමයි එන්න ඕනේ. බලන්න ආවද? එහෙනම් පොඩි දල සටහනක් අඳිමු. ඍණ 1යි 2යි. පොඩි දල සටහනක් අඳින්න මෙන්න ඍණ 1 මෙන්න ඍණ 1 මෙන්න 2. ෆයි වෙදීම 12 දෙකක් දෙනවා. ෆයි වෙදීම 12 දෙකක් දෙනවා. ඒ වගේම 7ක් ඍණ 1 දෙනවා. එහෙනම් මෙන්න දල හැටි. මෙතන 5 වෙදීම 12යි. මෙතන 7යි 5 වෙදීම 12. දැන් මේවා සම්පූර්ණ පරාසයක් එහෙම දීලා තිබ්බනම් අපිට මේ පරාසය තුල අඳින්න පුළුවන්. හරිද?